නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමේ භික්ඛවේ ධම්මානායුස්සා කතමේ පංච අසප්පායකාරී හෝති සප්පායේ මත්තං න ජානාති අපරිණත භෝජී ච හෝති අකාලචාරී හෝති අබ්‍රහ්මචාරී ච හෝති පංචමේ භික්ඛවේ ධම්මායුස්සා කතමේ පංච සප්පායකාරී හෝති සප්පායේ මත්තං ජානාති පරිණත භෝජී ච හෝති කාලචාරී ච හෝති බ්‍රහ්මචාරී ච හෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද පවත්වන ධර්ම දේශනාව වශයෙන් මා මාතෘකා වශයෙන් තබා ගත්තේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයෙහි දැක්වෙන එක්තරා සූත්‍ර දේශනාවක්. පඨම ආයුෂ සූත්‍රය. මා මේ සූත්‍රය තෝරාගත්තේ අද ධර්ම දේශනාව සඳහා කාලීන වශයෙන් ගිහි පැවිදි හැම දෙනාටම එක හා සමානව ප්‍රයෝජනවත් වන දේශනාවක් නිසා. බුද්ධ දේශනාව හැම දෙනාටම එක වගේම ප්‍රයෝජනවත් ඒ වුණත් කාලීන වශයෙන් මේ සූත්‍ර දේශනාවෙන් දැක්වෙන කරුණු මේ පැවිදි හැම දෙනාගේම හදවතට වදින ඒ වගේම දියුණුව සලසා දෙන වැදගත් කරුණු පහක් කියා දෙන සූත්‍ර දේශනාවක් නිසා මම හිතුවා මේ අවස්ථාවේදී මේ සූත්‍රයේ මාතෘකාව වශයෙන් තබා ගන්න ඕන කියලා. මේ සූත්‍රයෙන් දැක්වෙන කරුණු පහක් තියෙනවා. අවශ්‍ය පිරිහෙන කරුණු. අවශ්‍ය පිරිහෙන කරුණු පහයි අවශ්‍ය වැඩෙන කරුණු පහයි. අපි හැමදෙනාම කැමති බොහෝ කල ජීවත් වන්නට. සුඛී දීඝායුකෝ භව කියලා අපි හැමදෙනාටම ආශිර්වාද කරනවා. හැමදෙනාම හරි සතුටින් එක පිළිගන්නවා. හැමදෙනාම බලාපොරොත්තු පුළුවන් තරම් වර්ෂ ප්‍රමාණයක් ජීවත් වන්නට. බලන්න බුදුහාමුදුරුවෝ අපි කෙරෙහි අනුකම්පාවෙන් මුගක් කල ජීවත් වන්නට අවශ්‍ය ආධාර වන බලපාන කරුණු පහක් දේශනා කරනවා. ඒකම අවශ්‍ය පිරිහෙන අකාලේ මැරෙන්න සිද්ධ වෙන ඒ වගේම මහා විශාල විපත්තියකටපත් වෙන කරුණු පහකුත් ඒ සමගම දේශනා කරනවා. මම ඒකයි කල්පනා කළේ අද දවසේදී ගිහි පැවිදි ඇත්තන්ටත් ලොකු කොට හැම දෙනාටම මේ සූත්‍ර දේශනාවෙන් ලැබෙන අවවාදයේ අනුශාසනා තමන්ගේ ජීවිතේ සකස් කරගන්න පමණක් නොවේ යොමු කරගන්නටත් උපයෝගී වෙනවා ආධාර වෙනවා. මේ කරුණු පහෙන් පින්නතුනි මා කලින් ප්‍රකාශ කරන්නේ අවශ්‍ය පිරිහෙන කරුණු පහ. කවරේද කරුණු පහ? පළවෙනි එක තමයි අසප්පායකාරී හෝති. පළවෙනි එක හොඳට මතක තියාගන්න අසප්පායකාරී හෝති. මේ සප්පාය කියන වචනේ අපිට බොහොම පුරුදු වචනයක්. සත්ප්‍රාය වැඩ, සප්පාය වැඩ තේරුම තමයි ගැළපෙන සුදුසු කියන තේරුම. අසප්පාය කියන වචනේ තේරුම නොගැළපෙනවා. සප්පාය කියොත් ගැළපෙනවා. අසප්පායකාරී හෝති කියලා කියනවා නොගැළපෙන නුසුදුසු තමගේ ජීවිතයට අවැඩදායක අහිතවත් පවතින කරුණු වලට අසප්පායකාරී. යමෙකු අසප්පායකාරීව ජීවත් වෙනවා නම් ඔහුගේ ජීවිතේ ඊටාම සුළු කාලයකින් අවසන් වෙනවා කියන එක අමුතුවෙන් කිසිදු දෙයක් නොවේ. භික්ෂුව විසින් හෝ වේවා, ගිහියා විසින් හෝ වේවා, තමන්ට සුදුසු නැවතුම් පැවතුම්, ආහාර පාන, සිවුරු පිළිකර, ඇඳුම් පැළඳුම්, ඉරියව් ආශ්‍රයයන් සැලකිලිමත් වෙලා තමන්ට සුදුසු දේ පමණක් තෝරාගෙන ජීවත් වෙනවා නම් ඒ ඇත්තෝ අසප්පායකාරී නොවේ, සප්පායකාරී. ඒ ගැන හිතන්නේ නැතුව තමන්ට නුසුදුසු ඇඳුම් පැළඳුම්, නැවතුම් පැවතුම්, ආහාර පාන, සිවුරු පිළිකර ඔය ආදී වශයෙන් ජීවිතයට අවශ්‍ය වන
අනවශ්‍ය දේ, ජීවිතයකට අනවශ්‍ය දේ, අවැඩ දේ, පිරිහීමට හේතු වන දේ පවත්වනවා නම් ඒක අසප්පායකාරී. බුදුහාමුදුර අපට අවවාද කරන්නේ ඒව කරන්නට එපා. තමන්ගේ ජීවිතයට අවඩදායක දේවල් කරන්නට එපා. බලන්න නතං කම්මං කතං සාදු යංකත්වා අනුතප්පති. ඒව කරන්නේ යමක් කරලා තැවෙන්න වෙනව නම් දුක් වෙන්න වෙනවා. ඒව කරන්නට එපා කියලා බුදුහාමුදුර අවවාද කරනවා. හරියම කරුණාවෙන්. ඒ පළවෙනි එක. දෙවෙනි එක තමයි සප්පායේ මත්තං නජානාති. පිරිහෙනෙක් කෙනා. හොඳ වුණත් සත්‍යය වුණත් ඒක මාත්‍රේ දන්නේ නැහැ. මත්තං නජානාති. දැන් මාත්‍රය කියලා කියනවා ප්‍රමාණයට, මාත්‍රාව කියලාත් කියනවා ප්‍රමාණයට. දැන් ආයුර්වේදයේ කියන්නේ මාත්‍රාව කියලා. සප්පායේ මත්තං නජානාති. හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඒ හොඳ දේ වුණත් මාත්‍රයේ ප්‍රමාණය නොදැන සීමාව ඉක්මවලා ක්‍රියා කරන්න ගියොත් ඔහු පිරිහෙනවා. ආහාර පාන, සිවුරු පිළිකර, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත්, ගමන් බිමන් ඔය ආදී හැම දෙයක්ම තමන්ගේ සප්‍රාය දේවල් පාවිච්චි කරනකොට ඒ ප්‍රමාණය දැනගන්නට ඕන. සීමාව ඉක්මවන්නට හොඳ නැහැ. පුරුෂයෝගේ සීමාව පුරුෂයා දැනගන්නට ඕන. භික්ෂුවගේ සීමාව ඔහු දැනගන්නට ඕන. ස්ත්‍රියගේ සීමාව ඒ තැනැත්තිය දැනගන්නට ඕන. ඒක නොදැන ක්‍රියා කරන්න ගියොත් එහෙම හැමතිස්සෙම විපත්‍යක් සිද්ධ වෙනවා. අද සමාජය දිහා බලනකොට පින්නතුනේ බොහොම සංවේගදායක අවස්ථාවක්, සංවේගදායක කාර්යයක් අපේ සමාජයේ. සප්පායකාරී හොති ඒකක් තියෙනවා. සප්පාය මත්තන්න ජන. තමන්ගේ පමණ දන්නේ නැහැ. අදින පළඳින දේවල් උනත් ස්ත්‍රී පුරුෂ හැම දෙනාම නැවතුම් පැවතුම් මගුල් ගියක් උනත් උත්සවයක් උනත් තමන්ගේ ප්‍රමාණයට වඩා තමන්ට දරන්න පුළුවන් තරමට වඩා රටට පෙනෙන්නට සෝබනේට වේදම් කරලා ණය වෙලා අන්තිමේදී හොල්ලා ඉන්නවා මේවා ගෙවා ගන්න කොහොමද කියලා. එයාට තීරුම් ගන්න බැරුණා. සප්පාය මත්තන්න ජානති. දැන් බලන්න මේ කෑම වීම හොඳයි. ඒ කෑම වීම කන්නට ගන්නට ඕන ජීවත් වෙන්නට. කෑම කනවයි කියලා ආශීර්ව දෙක තුනක බත් කාලා හිටියොත් මේ මිනිහා නිදා ගන්නව කිසිම වැඩක් කරගන්නට බැරි වෙනවා. බෙහෙත් හොඳයි. බෙහෙත් සප්ලායයි. ප්‍රමාණ ඉක්මවල ගත්තොත් මේ මනුස්සයා මරණය සිද්ධ වෙනවා. හැම දෙයක්ම පින්නතුනේ එහෙමයි. ඒකයි බුදුහාඳුරෝ දේශනා කළේ භෝජනම් හිච මත්තන්. ආහාර පාන වල කෑම ප්‍රමාණ කරගන්නට. මේ වෙලාවේදී මට පොඩි කතාවක් මතක් වුණා. බුදුරජාණන් වහන්සේගේ කාලේ සුනක්ඛත් කියලා හාමුදුරුවෝ කෙනෙක් හිටියා. මේ සුනක්ඛත් හාමුදුරුවෝ බුදුහාරොත් එක්ක ගමනක් වඩිනවා. බුදුහාර ඉදිරියෙන් වඩිනවා, සුනක්ඛත් පස්සෙන් එනවා. සුනක්ඛත් හාමුදුරුවෝ. කොහොම යනකොට සුනක්ඛත් දැක්කා ගහක් මුලක නිගන්ඨයෙක්. ඒ කියන්නේ නිර්වත්ව අත්කන මත්තාන යෝගී එදිච්ච රහතන් වහන්සේ කෙනෙක් කියලා ප්‍රකාශ කරමින් මේ ගහක් මුල ජීවත් වෙන කෝරක්ඛත්තිය කියන තාපසයා දැක්කා. ඇඟේ වස්ත්‍රයක් නැහැ. ළඟට තිබිච්ච දෙයක් කනවා, තිරසන්නු කනවා වගේ කටෙන් අත පාවිච්චි කරන්නේ, කොණ්ඩේ වැවිලා, ඇඳුමක් නැතුව කිලුටු වෙලා මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඒකයි ධම්මදියෝ ඕගොල්ලෝ හිටිය හරියට. දැනුත් තරමක් ඉන්න ගම්බදව. ඉතින් අර සුනක්ඛත් කල්පනා කරනවා මේ අපේ බුදුහාර හොඳට සිව්වන් දෙනවා. හොඳ විහාරයක වැඩ ඉන්නවා. දායක පිරිසක් ඉන්නවා. මෙයා මේ හොඳ රහතන් වහන්සේ කෙනෙක්. කිසිම ආශාවක් නැහැ. ඇඟේ වස්ත්‍රයක් නැතුව ඉන්න මිනිස්සෙක්. මෙතන තියෙන රහත් ගුණේ කියලා මේ හිතෙන් හිතන. බුදුහාරෝ දන්නවා මේ සුනක්ඛත් නේ චංචල වෙන පුද්ගලෙක් විත්තිය. බුදුහාරෝ පස්සෙන් එන තමන්ගේ ශ්‍රාවකයා ගැන හිතන මොකද දැන් සුනක්ඛත් හිතන. සුනක්ඛත් කියනවා ස්වාමීන් මම හිතුවයි මේ හොඳ රහතන් වහන්සේ කෙනෙක් කියලා. ගුණවත් රහතන් වහන්සේ කෙනෙක් කියලා. මොකද ඇඟේ වස්ත්‍රයක් නැතුව බොහොම අල්පේච්ඡ ජීවත් වෙන කෙනෙක්. මට හිතුණා. බුදුහාරවන්ට හරි සංවේගයක් හටගත්තා. මේ මෝඩ මිනිහෙක් කියන කතාව කියලා. බුදුහාරෝ සුනක්ඛත් කියන මෝග පුරුෂ. බුදුහාරයන් කාටවත් ධර්ම සංවේගයෙන් ප්‍රකාශ කරන උච්චාර මෝග පුරුෂ. කෝරක්ඛත්තිය තව දවස් 7කින් මිය ගිහිල්ලා නරකාදී උපදිනවා. ඔබ ඒ රහතන් වහන්සේ කෙනෙක් කියන එක්කෙනා දවස් 7 ජීවත් වුණා. මේ බුදුහාරෝ පන්සලට වැඩියා. සුනක්ඛත්තත් ඒ ගම පන්සලට ගියා.
සුණක් හත්ත කල්පනා කළා. මේ මගේ බුදුහාමුදුරුවෝ මෙහෙම එකක් කිව්වා. කෝරක් හත්තිය හත් දවසේ මැරෙනවා කියලා. මම ගිහිල්ලා කෝරක් හත්තියට මේක කියලා මේක බොරු කරගන්නට ඕන. බොරු කරොත් මට පුළුවන් බුදුහාම ළඟට ඇවිල්ලා බුදුහාන්ට කියන්න බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ කියපු කතාව බොරු වෙලා තියෙනවා. අන්න කෝරක් හත්තිය තවත් ජීවත් වෙනවා කියලා. දවස් 7 පැන්නාම. බුදුහාමන්ට අවඥාවක් කරන්න, නින්දාවක් කරන්න. ගෞරවයෙන් නෙමෙයි මේ ශාසනය රැඳී ඉන්නේ පුද්ගලයා. ඔය ගොඩාක් හිටිය පිරිස බුදුහාමෙන් කාලේ. ඔය චබ්බක් කියලා අපිට තේරෙනවනේ සත්තරස වර්ගයේ චබ්බක් ආදී විශාල පිරිසක්. දේවදත්තේ කණ්ඩායම. ඉතින් බුදුහාරු අර ප්‍රකාශ කරා මෙයා දැන් සුණක් කෝරක් හත්තියද කියන මේක බොරු කරන්න බොහොම ප්‍රවේශයෙන් ඉඳ කියලා. සාමාන්‍යයෙන් බඩේරුදා බුදුහාර ප්‍රකාශ කරේ බඩේරුදාවක් හැදෙන වෙනවා කියලා. නිකම්ම කිව්වේ නෑ. මෙයාට බඩේරුදායක් හැදිලා බඩේරුදාවක් හැදිලා මෙයා මියනවා කියලා කිව්වේ මුලින්. සුණක්කත් කල්පනා කරා බඩේ ගාය හැදෙන නම් ආහාර ගන්නට ඕන. ආහාර නොගන හිටියොත් මැරෙන්නේ නෑ බඩේ ගායකින්. බඩගින්න ඉන්න පුළුවන් දවසක් කෙනෙකුට. කරදරයක් වෙන්නේ නෑ. ඊළඟ කිව්වා කෝරක් කත්තියට මෙන්න මෙහෙම බුදුහාරු කිව්වා. තමුන්නාසේ නොකා ඉන්න දවසක්. එතකොට මරණයෙන් ගැලවෙන්න පුළුවන්. මැරෙනවනම්. එතකොට අපිට බුදුහාරන්ට අභියෝග කරන්න පුළුවන්. ඔබ වහන්සේ බොරු කිව්වා කියලා. ඉතින් කෝරක් කත්තිය නොකා හිටිය දවස් 6ක්. බඩගිනි. 7 වෙනි දවසේ උදේ පාන්දර එයා අදහන උපාසිකාවක් බොහොම ගරු කරන උපාසකය. හොඳ රසවත් කිරිබත් පිඟානක් හදාගෙන ඇවිල්ලා ඒ හදන කිරිබත් හදන කිතෙල් දාලා මිදි පළ දාලා හොඳට හදලා රසවත් සුවඳවත් හදලා කිරිබත් පිඟානක් ටිකක් ලොකු කිරිබත් පිඟානක් අරගෙන ඇවිල්ලා මෙයාට පූජා කළා. බඩගින්න හිටුව මිනිහනේ කෝරක් කත්තිය ටිකක් කෑව. හුඟක් කෑවොත් තමයි බඩේ ගහ හැදෙන්නේ. ටිකක් කෑව. නෑ තව ටිකක් කන ඔහොම කියන්නේ බත් ගෙනාව පිඟානම කෑවා. බඩගින්න හිටුව මිනිහා බත් පිඟාන කිරිබත් පිඟානක් කෑම. අවස් වෙනකොට මෙයාට දිරව ගන්න බෑ. දෙපැත්තින්ම දෝරේ ගලන්න වගේ යන්න පටන් ගත්තා. අවස් වෙනකොට මරණයටපත් වුණා. දැන් බුදුහාරෝ බැලුවා බුදුනෝනේ දැන් මොකද කෝරක් කත්තිය වෙලා තියෙන්නේ කියලා. බුදුහාරෝ දැක්ක කෝරක් කත්තිය මැරිලා. සුණක් කත්තේට කල්පනා කළා. කතා කළා. සුණක් කත්ත මෙහෙන්නේ. ඔබේ රහතන් වහන්සේ දැන් කොහෙද ඉන්නේ? ඊළඟ බලන්න කොහෙ ඉන්නවද කියලා බලලා එන්න. සුණක් කත්ත ගියා ඊළඟ ස්වාමීනි කෝරක් කත්තිය මැරිලා නෑ. ඒක තමයි කෝරක් කත්තිය කිව්ව. නරකාදී දැන් එයා ඉන්නේ. පව් කරලා හිටිය බුරු මිත්‍යා දෘෂ්ටියක් වයින් හිටු මිනිස්සෙක්. මිච්ඡා දිට්ඨි පරමානි වඤ්ඤාන මිත්‍යා දෘෂ්ටියෙන් මැරුණොත් නරකාදී යන්නේ. තේරුම් ගන්න ධර්මයේ තේරුම් ගන්න කියලා කෝරක් කත්තියට අවවාද කළා. ඉතින් පින්නතුනි ඒ මොකද අර සප්පාය මත්තං ඥානති මාත්‍රේ දැනගත්ත නැහැ. කාරණාත් වෙච්චරයි. තුන්වෙනි කාරණේ තමයි පින්නතුනි අපරිණත භෝජීච හොති. බලන්න කොච්චර දුරට බුදුහාඳුර අපේ ජීවිතයේ පිනවන සලකා බලලා තියෙනවද කියලා. මුගක් ජීවත් කරන්නට. බුදුහාර අවවාද කරන අපරිණත භෝජී වෙන්නට එපා. ආහාර අරගෙන ඒක පැසවන්නට දිරවන්න ඉස්සෙල්ලා ආහාර ගන්න එපා. වෛද්‍යවරයෙක් කියන කීම මේක. මේ බුදුහාර අපට අවසර දෙනවා. අපරිණත භෝජී හෝති ආවශ්‍ය වැඩි වෙන එක්කෙනා නිතරම කෑම කනවා. කෑම ගත්තා උදේට ගත්තා දිරවන්න ආයමත් කෑම කනවා. නිතරම කෑම කනවා දිරවන්න ලෙඩ හැදෙනවා. දොස්තර මහත්තයෝ කියන කෑම අඩු කරන්න කියලා. පුරුද්දට කෑම කාගෙන යනවා. නමුත් දියුණු වෙන එක්කෙනා අවශ්‍ය ආරක්ෂා කරන එක්කෙනා ප්‍රමාණයට කෑම කන්නේ. පරිණත භෝජී. ආහාර දිරුවහම තමයි පැහැවුවහම තමයි නැවත වලක් ආහාර ගන්න. ඒක දියුණුවට හරි අවශ්‍ය දෙයක්. හැබැයි පින්නතුනේ මෙහෙම මේ ටික කරයි කියලා නිවන් දකින්නට බෑ. බුදුහාමුදුරුවෝ නිවන් දකින්නේ මොනේ ධර්ම දේශනා කරලා තියෙන්නේ. මෙලොව ජීවිතය සකස් කරගන්නට. මිනිහුගේ මෙලොව ජීවිතය සකස් නොවුනොත් නිවන් දකින්නට බෑ. ඒක ලොකු දෙයක් ඒක. ලොකු ගමනක් යන්න තියෙන එක. දැන් මේ කියවු කරුණ වෙලි හුඟක් කෑවයි කියලා මේ නිවන් දකින්න බෑ. ලෝකා හිතේ නිවන් දකින්නත් බෑ. මොකද ඒක සීලයක් බවට පත් වෙනවා. අපරිණිත භෝජී. ඊළඟට හතරවෙනි කාරණය කාලචාරීච. කාලචාරීච නොහොති. ඒ මිනිසයා හැසිරෙන්නකොට අවේලාවේ හැසිරෙන්නේ. දැන් බලන සිගාලවල් සූත්‍රයේ මේ විනිශාගේ පිළිහිමට හේතුන කරුණු හයක් දේශනා කළා. එතනදී බුදුහාරෝ දේශනා කරේ මොකක්ද දෙකක් තමයි අකාලචාරී වන්නට එපා කිව්වා.
විකාල විසිකා චර්යානුයෝගෝ. විකාල විසිකා චර්යානුයෝගෝ කියන්නේ අවේලාවේ ගම්බද හෝ නගරබද හෝ අවේලාවේ හැසිරෙන්න එපා කි පිරීමට හේතුවක්. ඉතින් මේ පිරිහින එක්කන අවශ්‍ය කෙටි වෙන එක්කන මෙතන බුදුහාමුදුරෝ දේශනා කරනවා අකාලචාරී වෙනවලු. ඒකත් හොඳ නැහැ පිරිහිනවා. දැන් අද උනත් පින්නතුනේ අපේ මිනිස්සු අකාලේ මේ යෑමට වර්ෂ ආවශ්‍ය මේ අඩු කිරි ගැනීමට හේතුවක් වෙනවා. නොයි පත්වල බැලුවාම මේ ආවේලාවේ රාත්‍රී කාලේ අරහේ මේ ඇවිදලා මරණ වෙලට ගොදුරු වෙනවා, හොරකමට ගොදුරු වෙනවා, මංකොල්ල කෑම වලට ගොදුරු වෙනවා, නොඑක් විවිධ ආපත්‍ය වෙන ආපදා වලටපත් වෙනවා. එහෙම නැතුව කාලචාරීව හිටියනම් ඒ කියන්නේ ආවේලාවේ යන්නේ නැහැ, ගෙදරට වෙලා ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ හතරවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි පින්නතුනේ පස්වෙනි කාරණේ. දැන් අපි කරුණු හතරක් කිව්වා. පළවෙනි එක තමයි අසප්පායකාරී වීම. දෙවෙනි එක තමයි සප්පාය මත්තන් නජානාති. හොඳ දේ වුණත් ප්‍රමාණ නොදැනීම. තුන තමයි ආහාර ගන්නකොට ඒ ආහාර දිරුවයින් පස්සේ නැවත ආහාර ගන්නයි කියන එක. හතර තමයි සුදුසු කාලේ බලලා අවේලාව හැසිරෙන්නේ නැතුව සීලාචාර විදිහට අවේලාවෙන් හැසිරෙන්නේ නැතුව ජීවත් වෙන්න කියන එක. පස්වෙනි එක පින්නතුනේ බොහොම වැදගත් දෙයක්. අබ්‍රහ්මචාරී හොති. අබ්‍රහ්මචාරීච හොති. මේ ගැන හුඟක් කතා කරන්න පුළුවන්කම තියෙන බුද්ධ දේශනාව අනුව. බුද්ධ දේශනාවේ පින්නතුනේ මේ ස්ත්‍රී පුරුෂ සම්භෝගයේ පිළිබඳ අවස්ථා තුනක් දක්වනවා. කාමේසු විච්ඡාචාරක එකක් තියෙනවා. පංචශීල ගන්නකොට තුන්වෙනි ශික්ෂාපදේ කාමේසු මිච්ඡාචාර. එයින් අදහස් කළේ කාමේසු කියන්නේ පංචකාම සම්පත්තිය, ස්ත්‍රී සම්පත්තිය, පුරුෂ සම්පත්තිය පමණක් නොවේ. කාමේසු බහුවචන දේශනා කරේ. කාමේසු මිච්ඡාචාර. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාම වස්තුන් කෙරෙහි වරදවලා පිළිපැදීම. මිච්ඡාචාර. පංචශීල ගන්න එක්කනට ඒක තහනම්. කාමේසු කාමයන්හි මිච්ඡාචාර වැරදි ලෙස හැසිරීම. පංචශීල ගන්න එක්කන ඒක කරන්න හොඳ නැහැ. පංචශීල කැඩෙනවා. ඒක ඈත් වීම තමයි පංචශීල කියනකොට ඔය තුන්වෙනි අවස්ථාවට අපි සමාදන් වෙන්නේ. ඊළඟට තියෙනවා බ්‍රහ්මචාරී ජීවිතයක්. බ්‍රහ්මචාරී කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරනවා බ්‍රහ්මචර්යයන් ඉති සෙත්තචර්යයන් උත්තමචර්යයන් මේ තුන විරති. ඔය විග්‍රහ කරන ආකාරය. බ්‍රහ්මචර්යාව මොකද්ද? ශ්‍රේෂ්ඨ හැසිරීම, උතුම් හැසිරීම, මෛත්‍ර විරතිය. ඔය හැම වචනයකින්ම කියන්නේ එක අදහස. උතුම් හැසිරීම මොකද්ද? මෛත්‍ර විරතිය. ඊළ ආයමත් කියන අරිය මග්ග සීලං බ්‍රහ්මචර්යය. ආර්ය මාර්ග සීලය තමයි බ්‍රහ්මචර්යය කියන්නේ. මොකද්ද ආර්ය මාර්ග සීලය කියන්නේ? සෝවාන් ආදී මාර්ගඵල ලබන සීලය. ඊළඟට බෞද්ධයෙක් වශයෙන් බුදුහාරවන්ගේ බුද්ධ ධර්මයේ පිළිපදින ධර්ම මාර්ගයේ ගමන් කරන නිවන් දැකීමේ බලාපොරොත්තුෙන් කාමේසු මිච්ඡාචාර ඒ කියන පාප කර්මයෙන් වැළකීලා පස්කම් විරුද්ධ පිළිපදින්නේ නැතුව අබ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. කුමක්ද පින්නතුනේ අබ්‍රහ්මචාරී ජීවිතය කියන්නේ? බණපොත විස්තර කරනවා පින්නතුනේ අබ්‍රහ්මචාරීති සකදාර සන්තුට්ඨතා සක සාමි සන්තුට්ඨතා අසෙට්ඨචර්යං කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. අබ්‍රහ්මචාරීති සකදාර සන්තුට්ඨතා සක සාමි සන්තුට්ඨතා. අබ්‍රහ්මචර්යාව කියන්නේ තමන්ගේ භාර්යාවගෙන් සන්තෝෂ වෙනවා ස්වාමියා, භාර්යාව තමන්ගේ ස්වාමියාගෙන් පමණක් සන්තෝෂ වෙනවා. උත්තම ඇසරීමක් නුනත් එක්තරා ප්‍රමාණයක. කාමේසු මිච්ඡාචාර ජීවිතයට වඩා උසස් ජීවිතයක්. නමුත් එහෙම තමන්ගේ සකදාර සන්තුෂ්ඨතාවයෙන් යුක්ත සකසාමි සන්තුෂ්ඨතාවයෙන් යුක්ත ඒ බ්‍රහ්මචාරී සීලයක් පොයදාට අපි ඉවත් කරනවා. ඒ නිසා තමයි සීල් ගන්නකොට අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනවා.
ඒකේ අදහස දැන් මෙතෙක් කල කරගෙන ආය අබ්‍රහ්මචාරී ජීවිතයක්. සකදාර සකසාමි සන්තුෂ්ඨ ජීවිතයක්. පොයදාට අටවිල සමාදන් වෙන්නේ තැනත්තා, දාහිර සමාදන් වෙන තැනත්තා ඒකෙනුත් ඈත් වෙනවා. බලන්න ශික්ෂාපද හැටි අබ්‍රහ්මචාරී එකෙන් වැළකීච්ච හැටි. දැන් මේ තැනත්තා බ්‍රහ්මචාරී විභාගයටපත් වුණා. බ්‍රහ්මචාරී විභාගයටපත් වුණා. උතුම් හැසිරීමටපත් වුණා. දැන් මේක අපිට මේක තවත් තේරුම් ගන්න. හොඳ කතාවක් තියෙනවා ඒ අංගුත්තර නිකායේ. දශක නිපාතේ. මිගසාලා සූත්‍රය. මිගසාලා සූත්‍රයේ පින්නතුනි කියවෙන ආකාරයට ආනන්ද හාමුදුරුවෝ දවසක් සවැත් නුවර මිගසාලා කියන උපාසිකාගේ ගෙදරට වැඩියා දානෙකට. මිගසාලා හොඳ බෞද්ධ කාන්තාවක්. ආනන්ද හාමුදුරුවෝ වැඩියාම ආනන්ද හාමුදුරුවන්ට වැඳලා වඩා හිඳවලා දානෙ පූජා කළා. හරිම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. දානෙ වළඳුවාන් පස්සේ මිගසාලා උපාසිකාව ආනන්ද හාමුදුරුවෙන් අහනවා ආනන්ද හාමුදුරුවනේ මගේ තාත්තා පුරාණ. ඒ පුරාණ කියන මගේ තාත්තා බ්‍රහ්මචාරීව හිටියා. බ්‍රහ්මචාරීව කියන්නේ ස්ත්‍රී සම්භෝගයෙන් ඈත්ව හිටියා. කලින් ස්ත්‍රී සම්භෝගයේ තිබුණා. ඒක තමයි මිගසාලා හැම්බුනේ දිනයක්නේ. විවාහ ජීවිතයක් ගත කළා. ඊට පසුව මේ මෑත වහගෙන ඉඳලා හුඟක් කල්ලයක් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා. මුදල සියල් දැක්කා. මොනවත්ව හිටියා. ඉතින් මේ පුරාණ කියන මගේ තාත්තා මරුණයින් පස්සේ තුෂ්ඨ දිව්‍ය ලෝකේ උපන්නයි කියලා බුදුහාරෝ දේශනා කළා. හැබැයි සකදාගාම වල හිටියා. ඒකත් මතක තියාගන්න මේ මිගසාලා කියනවා මගේ තාත්තා බ්‍රහ්මචාරී වෙඳලා සකදාගාමී ඵලයටපත් කළා. මිය ගියා බුදුහාරෝ දේශනා කළා පුරාණ කියන ඔබේ තාත්තා තුෂ්ඨ දිව්‍ය ලෝකේ උපන්නයි කියලා. මේ සකදාගාමී කියන්නේ පින්නතුනි මේත් අහලා ඇති සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් ඒ කියන මාර්ගඵල වලින් දෙවෙනි එක. සකදාගාමී වෙච්ච එකනා එකවරයි උපදින්නේ. එයින් පස්සේ ඔහු නිවන් දකිනවා. කාම ලෝකෙට එන එකවරයි. ශක්තිමත් හොඳ ගුණවන්ත කෙනෙක් විතරයි මැරුණේ. ඊළඟට මිගසාලා කියනවා දෙවෙනි වතාවට ස්වාමීනි මගේ සුළුපිය කෙනෙක් හිටියා. මගේ බාප්පා කෙනෙක් හිටියා. එයාගේ නම ඉසිදත්. ඒ සුළුපියාව මගේ ඉසිදත් බාප්පා මිය ගිහිල්ලා හැබැයි ਉਹ අබ්‍රහ්මචාරීව හිටියා. තාත්තා හිටියා බ්‍රහ්මචාරීව. බාප්පා හිටියා මිගසාලාගේ අබ්‍රහ්මචාරීව. ඔහොත් හොඳට පින්දහම් කළා ගුණවත්ව හිටියා සිර රැක්කා. මිය ගියන් පස්සේ එයත් තුෂ්ඨ දිව්‍ය ලෝකේ උපන්නයි කියලා බුදුහාරෝ අවසර දුන්නා. ස්වාමීනි මට මේක ප්‍රශ්නයක්. මේ ආනන්ද හාමුදුරන්ට කියන්නේ. බ්‍රහ්මචාරී උතුම්ම ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරපු මගේ තාත්තා පුරාණ සකදාගාමී ඵලයටපත් වෙලා තුෂ්ඨ දිව්‍ය ලෝකෙට ගියා. ඉතින් අරුවෙන් හිටපු අබ්‍රහ්මචාරීව හිටපු ඉසිදත්ත කියන මගේ සුළුපියා එයත් සිල් දැකලා සකදාගාමී ඵලයටපත් වෙලා තුෂ්ඨ දිව්‍ය ලෝකෙටම ගියා. දැන් මේ දෙනාගේ ජීවිතේ දෙවිදියක්. ඒ දෙවිදියකින් ගත කරන මේ ජීවිත දෙකක් තියෙන මේ දෙන්න සමසමව සැප විඳින්නේ කොහොමද? මේක මට මහා ප්‍රහේලිකාවක් කියලා ආනන්දහන්ට කිව්වා. ආනන්දහාරෝ දේශනා කරනවා මිගසාල බුදුහාඳුරෝම දේශනා කළා තමයි. කියලා අවවාද කරලා බුදුහාඳුරෝ හම් වෙන්න ආනන්දහාරෝ වැඩියා. ආනන්දහාරවන්ට මොකක් හරි ප්‍රවෘත්තියක් ලැබුණාම ආනන්දහාරෝ ගිහිල්ලා බුදුහාරන්ට කියනවා. බුදුහාඳුරන්ට මේක කිව්වහම බුදුහාඳුරෝ මේ දේශනා කරනවා. කාචානන්ද මිගසාලා. මේ මිගසාලා කියන්නේ කවුද ආනන්ද? කාචානන්ද මිගසාලා උපාසිකා. මේ මිගසාලා උපාසිකා කියන්නේ කවුරු කොහොම කෙනෙක්ද? බාලා අවියත්තා අම්බකා පඤ්ඤා. බාලා අවියත්තා අම්බක පඤ්ඤා. නූගත් බාල කියන්නේ නූගත් අවියත්තා වියත්කම නැති අම්බක යනු කෙනෙක් අම්බක පඤ්ඤා යනු නොනක් තියෙන කෙනෙක්.
මම කියන දෙයට එයා මොකද්ද මේ කියන කතාව? මේ බුදුහාර ආනන්දහන්ට කියන්නේ මේ බුදුහාර කියාව දෙකනේ ප්‍රශ්නයක් කරලා තියෙනවා. මේ වෙන්නේ කොහොමද කියලා? මේක ප්‍රශ්නයක් කියලා ප්‍රහෙලිකාවක් කියලා. මේ බුදුහාර කියන කවුද මේ මිගසාල කියන කාන්තාව උපාසිකාව. බොහොම බාල අවියත් ඥාන කෙනෙක් ඥාන ඕනක් තියෙන කෙනෙක් අම්බක පඤ්ඤා. මේ ඥාන ඕනේ කිව්වම සමහරවිට හිතෙන්නේ නැත්නම් මොකද මෙහෙම කියන්නේ? බුදුහාරේ කියන්නේ නෝන නැති කියන එකයි. අවමානයකට නින්දාවට නොවේ. සාමාන්‍යයෙන් ඉත මතයක් තිබුණා ස්ත්‍රීන්ට පිරිමින්තර නෝනක් නැහැ කියලා. ඉත අම්බක පඤ්ඤා. කියන්නේ විමසිලිවත් කමක් නැතුව මේ කටටාව පළියෙන් මේක අහන්න කිව්වා. හිතුවේ නෑ මොකද්ද බුදුහාර එහෙම කියන්නේ කියලා. ඊළඟ බුදුහාර කියනවා පුරාණත් බොහොම හොඳ කෙනෙක්. ඉසිදත්තත් හොඳ කෙනෙක්. දෙන්නම් සකදාගාම වෙච්ච එකත් ඇත්ත. මම දන්නවා පුරාණ බ්‍රහ්මචාරීව හිටියා. ඉසිදත්ත අබ්‍රහ්මචාරීව හිටියා. පුරාණ ජීවිතය අතින් බොහොම ශ්‍රේෂ්ඨයි. දෙවෙනි පන්තියේ තමයි ඉසිදත්ත හිටියේ. නමුත් දෙන්නම සිල්වත් හිටියා, ගුණවත් හිටියා, පව් කළේ නැහැ. අබ්‍රහ්මචාරී හිටියා කියලා පව් කිරීමක් නෙවෙයි. දැන් බුදුහාරු දේශනා කළා නම් විවාහ ජීවිතයේ පාප කර්මයක් කියලා. එහෙනම් බුදුහාරු විවාහ ජීවිතය ගැන මෙච්චර වර්ණනා කරන්න ඕනේ නැහැ. කොතනකවත් කියන්නේ නැහැ. කොයිම අවස්ථාවකදීවත් විවාහ වෙන්නට එපා ඒක මහා පාප කර්මයක් කියලා. බුදුහාරු දේශනා කළ විවාහ වෙන්න ගුණවත් වෙන්න. අබ්‍රහ්මචාරීව විවාහ ජීවිතය ගත කරන්න. ඒ කියන්නේ තමන්ගේ භාර්යාවෙන් පිරිමියා සන්තෝෂ වෙන්නට ඕන. භාර්යාව පිරිමියෙන් සන්තෝෂ වෙන්නට ඕන. සකදාර සන්තුෂ්ඨතා, සකසාමි සන්තුෂ්ඨතා. මේ දෙක සම්බන්ධ කරගන්න. විවාහ වෙන්නට ගුණවත් ජීවිතයක්. ඒ ගුණවත් ජීවිතේ බුදුහාඳුරට අවශ්‍යයි. ඒ විදිහේ ගුණවත් පිරිමියෙක් ඉන්නවා නම් සැමියෙක් කියලා දෙවියෙක්. දේවෝ. කාන්තාවක් කියන දෙවනක්. ඒකයි දේවෝ දේවියා සත්‍යින් සම්වසති. කියලා දේශනා කළ බණපදයක්. ගුණවන්ත, සිල්වන්ත. සාය පුරුෂයාත් සිල්වන්ත, ගුණවන්ත බිරිඳත් තමන්ගේ සැමියාගෙන් සතුටු වෙන, තමන්ගේ බිරිඳගෙන් සතුටු වෙන. සැමියා පිරිමියෙක් ඉන්නවා නම් පුරුෂයෙක් ඉන්නවා නම් ඒ ඇත්තු සාමාන්‍ය මිනිසුන්ට රහිරයත් දෙවිවරු වගේ. බලන්න කොච්චර මේක සත්‍යයක්ද කියලා පින්නත්. එහෙම දෙන්නෙක් ඉන්න ගෙදරක දරුවෝ කොච්චර ලස්සන ජීවත් වෙනවද, හැදෙනවද, දියුණු වෙනවද? ඒ ගෙදර දෙවුලක් වගේ. දෙන්න දෙපැත්තේ යනකොට මහා අපායක්. ඒක බුදුහාරු දේශනා කළා චවෝ චවාය සද්දින් සංවසති. වැරදි කරන තම තමන් විතරක් පමණක් සතුටු වෙන ඒ සන්තුෂ්ඨතාව නැති වටපිට බලන කාමයේ මිච්ඡාචාරයේ යෙදෙන භාර්යාව පිරිමියා ඉන්නවා නම් ගුණවත්කමක් නැති සිල්වත්කමක් ඇති වෙන්න බෑනේ මෙහෙම ජීවත් වෙනවා නම් බුදුහාරු දේශනා කළේ ඒත් උපමා කළා චවෝ චවාය මලමිනිය වගේ ගඳ ගන්නවා. හොඳ දෙන්න දෙවියෝ වගේ දෙවනක් වගේ සුවඳවත් වෙනවා. මේත් ගඳ ගන්නවා. බලන්න කොච්චර මේ අපේ විවාහ ජීවිතයේ බුදුහාමුදුර විශ්ලේෂණය කරාද කියලා. විනිවිද බැලුවද කියලා. හරියම කරුණාවෙන් දේශනා කරන හැමෝටම කියන බල දෙවියෙක් කියලා දෙවනවල බෑලා. එහෙම වෙන්න නම් මේ විදිහට ජීවත් වෙන්න කියලා. උදාන් තවත් තැනක දේශනා කරනවා අසම්බුනන්තෝ පන බ්‍රහ්මචර්යය. නුඹලට බ්‍රහ්මචර්යය හැසිරෙන්න බැරි නම් පරස්සදාරං නාතික්කමෙයි. මේ බ්‍රහ්මචාරී වෙන එක බොහොම අමාරු දෙයක්. අසම්බුනන්තෝ පන බ්‍රහ්මචර්යය. බ්‍රහ්මචාරීගේ සම්පූර්ණයේ මෛතුන විරතිය යෙදিলা. විවාහ සම්පත්තියෙන් ඈතට ජීවත් වෙන්න බැරි නම් ඒ කරන්න පුළුවන් නම් හොඳයි. බැරි නම් පරස්සදාරං නාතික්කමෙයි. අනුන්ගේ ස්ත්‍රීන් කරා යන්න එපා. අනුන්ට ඇති පුරුෂයන් කරා යන්නට එපා. තමන්ට ඇති ස්ත්‍රී පුරුෂයන් එක සමග ජීවත් වුණාට නරකාදී යන්නේ නැහැ. ඒකෙන් කිව්වේ ඒකයි බුදුහාරු. විනාශ වන්නේ නැහැ. ඔහුටත් පුළුවන් නිවන් දකින්නට. අද බලන්න ඉසිදත්ත සකදාවෙන් පහටපත් වුණා. දැන් බුදුහාරන්ගේ ධර්මයේ අහලා විවාහ විච්ඡය විසාකා උපාසකාව කවුරුත් දන්නා අපි බොහොම මතක තියෙන චරිතය. විවාහ වෙනකොට සෝවාන් ඵලයටපත් කළා. ආර්ය ශ්‍රාවිකාව. දරුවා 21ක් හම්බුනා කියලා බණ පොතේ කියන. දරුවා 21 දෙනෙක්. බ්‍රහ්මචාරී ජීවිතය නෙවෙයි. ඒක අබ්‍රහ්මචාරී ජීවිතය. බ්‍රහ්මචාරී ජීවිතය වුණා නම් විසාකාව යන්න ඕනේ මිහිනිසස්නට. මිහිනිසස්නට ගියේ නෑ. ඉහි ජීවිතය ගත කරා. හැබැයි ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඒකත්. එක්තරා ප්‍රමාණයකට
ඒ වල සුද්ධෝදන රජුරු අනේ විසිතානෝ විසාකාදී ඒ කාලේ හිටපු ඒ උත්තමාවන් උත්තමයන් හැමදෙනාම අබ්‍රහ්මචාරී ජීවිතය ගත කරලා පින් කරලා ගුණවත් වෙඳලා මාර්ගඵල ලබා ගත්තා. සමහර සෝවාන් ඵලයටපත් වුණා, සමහර සකදාගාමී වුණා, සමහර අනාගාමී වුණා. දැන් සුද්ධෝදන රජු අන්තිම අනාගාමී වුණා. බුදුහාරංගේ බණ අහලා. අනාගාමී වුණා. හැබැයි රහත් වුණා නම් මහාන වෙන්නට ඕන. දැන් බුදුහාරෙන් බණ අහලා යමික රහත් වුණොත් පිරිමේක නම් භික්ෂුවක් වෙනවා, කාන්තාවක් නම් භික්ෂුණියක් වෙනවා. ඒ කියන්නේ ගිහි ගෙදර ඉන්නේ නැහැ. ඉතින් බුදුහාර මේ ගාථාවෙන් පැහැදිලි ඒකයි අසම්බුනන්තෝ පන බ්‍රහ්මචර්යං පරස්සදාර නාතික. මේ ආයුෂ වැඩෙනවා. දැන් මම මේ කියාගෙන ආයුෂ වැඩෙන කරුණු නෙමෙයි. ඉතින් මේ කවුරු හරි ගිහි පුද්ගලයෙක් බ්‍රහ්මචාරී වූයේ නැහැ, අබ්‍රහ්මචාරීව ජීවත් වෙනවා. ඒක ආයුෂයේ පිරිහීමට හේතුවක් වන්නේ නැහැ. ඒ ගිහියා පැවිද්දා නම් බ්‍රහ්මචාරී වන්නට ඕන. ඒක භේදය ඇති කර මතක් කරගන්නට. ගිහියට අබ්‍රහ්මචාරී වන්න පුළුවන්. ඒක වරදක් නෑ. නමුත් භික්ෂුන් වහන්සේ බ්‍රහ්මචාරීවමයි. භික්ෂුත්වයටපත් වන යම් දවසකද එදා ඉඳලම ඔහු බ්‍රහ්මචාරී. ශාසන බ්‍රහ්මචර්යාව. එතන බ්‍රහ්මචර්යා සාධ්‍ය ඵලං අරහත් ඵලං. ඒ ශාසනික බ්‍රහ්මචර්යා අග්‍ර ඵලය තමයි අරහත් ඵලය. යම් භික්ෂුවක් පැවිදුණෙන් පස්සේ උපසම්දාවණෙන් පස්සේ තමන්ගේ බ්‍රහ්මචාරී ජීවිතේ විනාශ කරගත්තොත් බුදුහාර දේශනා කළ හරියට ඒක මිනිහුගේ බෙල්ල කපා දැම්මා වගේ. මිනිහුගේ බෙල්ල කපුවා මේක හා කරන්න බෑ. මොන විශේෂඥ වෛද්‍යවරු බෙල්ලක් හා කරන්න බෑ. ඇඟිල්ලක් කැපුණාම ඕක හා කරන්න පුළුවන්. බෙල්ල සම්පූර්ණයෙන් කැපුවොත් එහෙම බෙල්ල හා කරපු ප්‍රවෘත්තියක් අපිට තාම මහාන ලැබිලා නැහැ. කරන්න බෑ ඒක. බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරපු මේ කරුණු ගැන හිතලා ජීවිතය සකස් කරගත්තොත් අපි හැමදෙනාටම මෙලෝ ජීවිතයත් වාසනාවන්ත කරගෙන පරලෝ ජීවිතයත් වාසනාවන්ත කරගෙන අවසානයේදී උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒකාන්ත එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් කවුරුත් එක සාදු කියන්නේ.